සිද්ධ කරේ අපි මේ ඉස්ථානයේ ඉඳලා අඩි 25ක් විතර. අර කඳු ගැටයක් තියෙන විහාරයක් නිර්මාණය කරලා තියෙන්නේ අන්නේ ස්ථානයේ තමයි තෝරගන්නේ. ඒ වෙනකොට මේ විහෙර විහාර මුකුත් ඉදි වෙලා තිබුණේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේට බුද්ධත්වයේ අවබෝධ කරගන්නට පිටදුණු මේ ජයශ්‍රී මහා බෝධිය ඒ කඳු ගැටිය මුදුනට ගියාට පස්සේ හොඳට දැర్శණය වෙනවා. උන්වහන්සේ ඒ ස්ථානයේ ඉඳගෙන සතියක් පවන මේ ජයශ්‍රී මහා බෝධිය දිහා ඇසිපිය නොවලා බලාගෙන ඉන්නවා. අනේ ඉන්න අවස්ථාවේ සිහිපත් කරනවා ආලාර කාලාම උද්දකරාම පුත්ත ඒ වගේම කොණ්ඩඤ්ඤ වප්පපද්දිය මහානාම අස්සජී ආදී ඒ සියලු දෙනාම සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචනයේ සිද්ධ කරේ. උන්වහන්සේ ලෝක සත්‍යයට අපට යම්කිසි ධර්මයක් අවබෝධ කරලා දෙනවා. අපි යම්කිසි දෙයකින් උදව්වක් උපකාරයක් ලබා ගත්තා නම් අන්නේ දෙයට ප්‍රතිඋපකාර දක්වන්න කෙනෙකුට සලකන්න ඕන කියලා ඉදා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම ශරීරය බුදු සිරුර උපයෝගී කොටගෙන ලෝක සත්‍යයට අවබෝධ කරලා දුන්නේ දෙවන සතියේදී මේ උතුම් වූ ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ දෙවන සතිය ගත කරන්නට යෙදුණු මේ උතුම් වූ ස්ථානයේ මාගේ নমස්කාරය වේවා කියලා සාදුකාරයක් දෙන්න. මේ විදිහට කළ උපකාරය සලකනු නිස්සේ යනුවෙන් සතට දුන්නා දස්සේ සතියක් අනිමිස ලෝචන කලසේ සතසින් වදිනෙමි බෝහිමි නිස්සේ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන උතුම් බුද්ධත්වය ලබාගෙන දෙවන සතියේදී වැඩ සිටියා වූ මේ උතුම් ස්ථානය මා හදවතින් යුතුව වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ වේදිකාව තියෙන සක්මන් මළුව පුරාවටම ඉස්සර මේ ස්ථානයේ විවෘතව පැවතුණා. ලෝකවාසී බෞද්ධයන් ආවට පස්සේ නොදැනුවත්කමින් මේ ස්ථානය පාගෙන එහාට මෙහාට ගමන් කරනවා. ඒක මේ ස්ථානයට අගෞරවයක් නිසා තමයි පුරාවිද්‍යාවෙන් මේ වේදිකාව නිර්මාණය කළේ. බුදුරජාණන් වහන්සේ රුවන් සක්මනේ යෙදුනේ පෙරපර දිදිගට. ඒ කියන්නේ තවත් බුදුරුවක් මවාගෙන උන්වහන්සේ එහෙටත් ගමන් කරමින් මෙහෙටත් ගමන් කරමින් සතියක් පුරාටම රුවන් සක්මනේ යෙදුණා. රුවන් සක්මනේ යෙදෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල පිළිගන්නට මේ ස්ථානයේ නෙළුම් මල් මතුවලා තියෙනවා. අනේ සංකේතවත් කරගෙන තමයි මේ උඩ නෙළුම් මල් තැන්පත් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුන්වන සතියේ රුවන් සක්මනේ යෙදුණු මේ උතුම් වූ ස්ථානයට මාගේ নমස්කාරය වේවා කියලා සාදුකාරයක් දෙන්න. සංසුන් ගමනින් හිමි බැබලෙන්නේ රන්වන් සක්මන් මත වැඩ ඉන්නේ තුන්වන සතියයි සියයට එන්නේ බුදු පුදලත් බෝ රජු නම දෙන්නේ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන උතුම් බුද්ධත්වය ලබාගෙන තුන්වන සතියේදී වැඩ සිටියා වූ මේ උතුම් ස්ථානය මා හදවතින් යුතුව වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හතරවෙනි සතියේට අර ගේට් එකේ එළියට ආසර කියන සවනක් ගන්න රැස් මුළුතුන් ලෝකේම ආලෝකවත් කරගෙන අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම විහිදුනේ මේ උතුම් වූ ස්ථානයේ
බුදුරජාණන් වහන්සේ හතරන් සති වැඩ සිටිය මේ ස්ථානයේ සිහිපත් කරගෙන අශෝක රජතුමා ඉදිකර පුරුවන්ගේ කොටසක් තමයි මේ ඉස්සරහ දොර තියෙන්නේ. අනිත් ටික පුරාවිද්‍යාවෙන් පසු කාලීනව නිර්මාණය කරන්නට යෙදුනේ. කැණින් කළ සොයා ගන්න ලැබූ බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම දයාග සවුවන්ගේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ බුදු පිළිම ওই ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හතරවන සතියේ වැඩ සිටියා වූ මේ උතුම් වූ ස්ථානයට මාගේ নমස්කාරය වේවා කියලා සාදුකාරයක් දෙන්න. වැඩ ඉන්නේ අභිධර්මය ගැන සිත යොමු වන්නේ බුදු රස්මාලායින් මිහිදෙන්නේ සාදු සාදු බෝ රජු නම දින්නේ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන උතුම් බුද්ධත්වය ලබාගෙන හතරවන සතියේදී වැඩ සිටියා වූ මේ උතුම් ස්ථානය මා හදවතින් යුතුව වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පස්වෙනි සතියේ වැඩ සිටි අජපාල නුගරුක මුල. අජපාල නුගරුක තිබුණ ස්ථානයේ සංකේතවත් කිරීමට තමයි මේ ගල් කණුව නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේදී අසිරිමත් සිදුවීම් කිහිපයක් සිදු වෙනවා. දෙවන වතාවටත් මාර පරාජය සිදු වෙනවා මේ ස්ථානයේදී. පළවෙනි වතාවට ජයසීමා බෝධි අසරදී මාර පරාජය සිදු වුණා. නැවතත් තණ්හා රති රගා කියන මාර දూరు පැමිණලා මේ ස්ථානයේදී බුදුරජාණන් වහන්සේට කරදර කරා නැවතත් පරාජයටපත් වෙලා පලා ගියා. හුංගම කියන බ්‍රාහ්මණයා ඇවිදilla බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද කියලා බමුණෙක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ගේ තියෙන ක්ලේශ ධර්මයන් ප්‍රහීණය කළා යම්කිසි මගපලයකට පැමිණිච්ච පුජ්‍යලයකට බ්‍රාහ්මණ කියන වචනේ යොදන්න පුළුවන් කියලා. බ්‍රාහ්මණ කියන එකේ තේරුම තමයි උතුම් කියන අර්ථය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ සිටිද්දී කල්පනා කරනවා සිහිපත් කරනවා මම මේ අවබෝධ කරගත්ත ධර්මයේ ඊටා ගැඹුරු ධර්මයක්. මේ ධර්මය තවත් වටහා ගන්න පුළුවන් අය සිටිනවද කියලා සිතමින් ඉන්න අවස්ථාවේදී මේ පින්බීමට අධිග්‍රහිත සහම්පති මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණලා උන්වහන්සේට ආරාධනා කරා ධර්මය දේශනා කිරීම සඳහා. බුදුරජාණන් වහන්සේ පස්වෙනි සතියේ වැඩ සිටියා වූ මේ උතුම් ස්ථානයට මාගේ নমස්කාරය වේවා කියලා සාදුකාරයක් දෙන්න. මරුවන් විරේදුර හිමි වෙත එන්නේ නුවණින් කොළොනින් නින්දාය ගන්නේ පස්වන සතියයි සිහියට එන්නේ සාදු සාදු බෝ රජු නම දින්නේ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන උතුම් බුද්ධත්වය ලබාගෙන පස්වන සතියේදී වැඩ සිටියා වූ මේ උතුම් ස්ථානය මා හදවතින් යුතුව වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සිටින් මිදෙල්ල ගසයට වැඩ සිටින අවස්ථාවේ මහා ධාරාණපාත එහා පැත්තේ තියෙන මුචලින්ද විලට අරක් ගත්ත නාගරාජයා බුදුරජාණන් වහන්සේ වටා ඇතිලා සතියක් පමණ උන්වහන්සේ වරුසාවෙන් සහ සීතලෙන් ආරක්ෂා කරගත්තා. සතියක් අවසානයේ බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් නැගිටිනවා. ඊට පස්සේදී මේ මුචලින්ද විලට අරක් ගත්ත නාගරාජයා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ මනුෂ්‍ය වේශයක්ගෙන බුදුන් දැක පැහැදුනා කියලා සඳහන් වෙන්නේ මේ උතුම් වූ ස්ථානයේදී. බුදුරජාණන් වහන්සේ 6 වන සතිය ගත කරන්නට යෙදුණු මේ උතුම් වූ ස්ථානයට මාගේ নমස්කාරය වේවා කියලා සාදුකාරයක් දෙන්න. බෝසතාණන් වහන්සේ
චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන උතුම් බුද්ධත්වය ලබාගෙන අයවන සතියේදී වැඩ සිටියා වූ මේ උතුම් ස්ථානය මා හදවතින් යුතුව වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනකොට අසිරිමත් සිදුවීමක් සිදු වෙනවා. මේ යහපැත්තෙන් තියෙන නේරංජනා ගඟ. නේරංජනා ගඟ අසබඩින් තමයි වෙළඳාම යන අයට මාර්ගය වැටිලා තිබුණේ. ඒ ස්ථානයේ යනවා තපස්සු බල්ලුක වෙළඳ බෑයන් 500ක් ගල් කරත්ත අරගෙන. ගල් කරත්ත සියල්ලක්ම මඩේ ඉරුණට පස්සේදී යම්කිසි පුජ්‍යලෙක් ඉදිරිපත් වෙලා කිව්වා බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ සිටිනවා. උන්වහන්සේට යමක් පූජා කරලා ප්‍රාර්ථනා කරන්න මේ කරදර බාධක වලින් නිදහස් වෙන්න කියලා. පස්සේ තපස්සු බල්ලුක දෙදෙනා තමන්ගේ අතේ තිබුණු විලන් සහ මීපැණි ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සූදානම් වුණා. නමුත් උන්වහන්සේගේ දෑතේ වෙන විට පාත්‍ර ධාතුවක් තිබුණේ නැහැ. සතරවරන් දෙවිවරු විසින් මවලා පූජා කරපු රත්තරන් පාත්‍ර 4 බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කරා එකක් බවට පරිවර්තනය වේවා කියලා. සම්බුද්ධ ශාසනයේ පළමුවෙනි වතාවට බුදුරජාණන් වහන්සේට විලන් සහ මීපැණි පූජා කරාට පස්සේදී බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා දේවාචික උපාසකවරු බිහි වෙන්නේ මේ උතුම් වූ ස්ථානයේ. සංඝ ශාසනය ආරම්භ වෙන්නේ බරණැසට ගියාට පස්සේදී දේවාචික උපාසකවරු බවට පත් වෙච්ච තපස්සු බල්ලුක දෙදෙනා යන්න සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් යමක් පූජා කිරීමට ඉල්ලුවා. අනේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සීස ධාතුවත් ගාලා කේසා ධාතු මිටක් ලබා දෙනවා. මේ කේසා ධාතුන් වහන්සේලාත් රැගෙන වෙළඳාම් කටයුතු කරමින් යන අතර වාරේ ලංකාවේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ගොඩ බැස්සට පස්සේදී තිරියාය ප්‍රදේශයේ ගිරිහඬුසෑය නිර්මාණය කරන්නේ මාගේ අමාමෑණී ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සජීවී කේසා ධාතුන් වහන්සේලා තැන්පත් කළා. බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ සිටින අවස්ථාවේදී උන්වහන්සේට අරලු සහ දැහැටි බෙහෙත් ආදී පූජා කරන්නට යෙදුණා. දෙවියන්ගේ අධිපති සක්‍ර දේවේන්ද්‍රයා මේ ස්ථානයට පැමිණලා බුදුරජාණන් වහන්සේට බෙහෙත් ද්‍රව්‍යයන් පූජා කරන්නට යෙදුණා. බුදුන් වහන්සේ 7 වන සතිය වැඩ සිටියා වූ මේ උතුම් වූ ස්ථානයට මාගේ নমස්කාරය වේවා කියලා සාදුකාරය දේශනා. මේ විදිහට කියන්නේ බෝසතාණන් චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන උතුම් බුද්ධත්වය ලබාගෙන 7 වන සතියේදී වැඩ සිටියා වූ මේ උතුම් ස්ථානය මා හදවතින් යුතුව වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ සස්සති අවසන් කිරීමෙන් පස්සේදී උන්වහන්සේ ආරම්භ කරනවා පිටත් වෙන්න බරණැසට. බරණැසට ගිහිල්ලා පළවෙනි ධර්ම දේශනා කළා. අවුරුදු 45ක් පුරාවටම 84000ක් ධර්මස්කන්ධය දේශනා කරන්නට යෙදුණා. එදා ඉඳන් අද දක්වාම මොනතරම් මහරහතන් වහන්සේලා පිරිසක්, මොනතරම් උපාසක උපාසිකාව පිරිසක් උන්වහන්සේලාට දාන පෑන් පිළිගන්නට ඇද්ද? මොනතරම් පිරිසක් මේ බුද්ධ ගයා වන්දනාමාන කරන්න ඉන්නේ නැද්ද? අද දවසෙත් ඉන්නවා 5000ක් විතර පිරිසක්. ඉතින් දවසකට ඒ ගානට ආවට පස්සේදී අවුරුදු 2500ක් පරණ මේ බුදුදහම ඒ මගේ යමින් මේ ස්ථාන දැක බලාගෙන වන්දනාමාන කරගෙන පින් සිද්ධ කරගන්නට මොනතරම් විශාල පිරිසක් මේ ස්ථාන වලට ඉන්නට ඇද්ද? ඉතින් ඒ පින්බීම් දැක බලාගෙන යන අතර වාරේ අපි අද මේ ඉන්නේ උතුම් බුද්ධ ගයා පින්බීම. ක්‍රිස්තියානි අයට තියෙනවා එයාගේ උපරිම සුද්ධ වූ තැන තමයි ජෙරුසලම. ඒ වගේම මුස්ලිම් අයගේ සුද්ධ වූ තැන තමයි මක්කම. බෞද්ධ අපට තියෙන සුද්ධ වූ තැන තමයි බුද්ධ ගයාව. මේ බුද්ධ ගයාව තමන්ගේ ඇස් දෙකෙන් දැක බලාගෙන වන්දනාමාන කරගන්නට තරම් ඔය පින්තුන් පෙර සසරේ පින් කරලා තියෙනවා. මේ සසරේ මේ භවයේ පින් කරලා තියෙනවා. ඒ නිසා තමයි
මේ උතුම් වූ පින්බිමට ඇවිදින්න තමන්ගේ දයත එකතු කොල්ලා වඳින්නට තරම් වාසනාවන්ත වුණා කියලා කවුරුත් බුදුදහම ඒ රජවරු පෝෂණය කරන්නට යෙදුණා කාලෙන් කාලෙට අශෝක රජතුමා 84000ක් විහෙර විහාර නිර්මාණය කරා. නිර්මාණය කළා සම්බුද්ධ ශාසනය දියුණුවෙන් දියුණුවටපත් වුණා. අශෝක රජතුමාගේ පුත්‍රයා මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම ඇගෙන ගිහිල්ලා පිහිටෙව්වා. මේ ස්ථානයේ තියෙන ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව. දක්ෂිණ ශාඛාව සංඝමිත්තා මහරහතන්ගේ අශෝක රජතුමාගේ දියණිය. එතුමිය රැගෙන ගිහිල්ලා ලංකාවේ අනුරාධපුරයේ රෝපණය කරා. එදා මෙදා තුර ඔය පින්වතුන් පොතපතකින් හරි අහලා හරි කියවලා හරි දැනගෙන තියෙනවද? අනුරාධපුරයේ තියෙන ජයශ්‍රී මහ බෝධිය සම්පූර්ණයෙන්ම විනාශයටපත් වුණා කියන්නේ එක අත්තක් කපලා තියෙනවා. ඊට අමතරව සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියලා අපි අහලා නැහැ. නමුත් මේ ස්ථානයේ තියෙන ජයශ්‍රී මහ බෝධිය කීප වතාවක්ම විනාශයටපත් වෙනවා. පළවෙනි වතාවට මේ ස්ථානයේ තියෙන ජයශ්‍රී මහ බෝධිය විනාශ වෙන්නේ අශෝක රජතුමාගේදීම කාලේ. අශෝක රජතුමා පාටලිපුත්‍රයේ තියෙන මේ ඉඳලා කිලෝමීටර් 120ක් විතර ඈත. ඉතින් දුෂ්කර මාර්ගයේ ගෙවාගෙන අශෝක රජතුමා ආවට පස්සේදී මේ ජයශ්‍රී මහ බෝධිය වන්දනාමාන කරන්න සතියක් විතර නතර වෙලා හිටියා. අතුපතු ගාලා පිරිසිදු කළා, වතාවත් කළා, පුද පූජාවන් කළා. එතුමා මෙතන නතර වෙලා ඉඳලා තියෙනවා සතියක් දෙකක් වගේ. එහෙම ආවට පස්සේදී එතුමා වැඩිපුර වෙලාවක් මේ ස්ථානයේ ගත කරන නිසා මේක දරා ගන්න බැරි වුණා. තමන්ගේ අලුත විවාහච්ච බිරිඳක් හිටියා තීක්ෂණ රක්ෂා කියලා. එයා කල්පනා කරා රජතුමා මට නෙවෙයි වැඩි ආදරය කරන්නේ ජයශ්‍රී මහ බෝධියට. ජයශ්‍රී මහ බෝධිය විනාශ කරොත් රජතුමා මට ගොඩාක් ආදරය කරයි කියලා හිතලා පූජාවක් කරන ආකාරයට මැඩියන්ගේ විස පොපු කටු අන්නවල පළවෙනි වතාවට ජයශ්‍රී මහ බෝධිය විනාශ කරනවා. ඔය පිටුතුන් දැකලා ඉතින් බෝධිය වටේ නූල් ඇදලා තියෙනවා. ඒ නූල් ලොතන ආකාරයට බමුණන්ලව පූජාවක් කරන විදිහට මැඩියන්ගේ විස පොපු කටු යන්නේ. වර්තමානයේ තැමසන් වනාන්තරයේ ඉන්න මැඩියෝ ඇඟේ ගෑවුනත් ඇති ඒ තරම් විසයි මිනිස්සු මැරෙනවා. ඒ වගේ විස තියෙන මැඩියන්ගේ විස පොපු කටු වෙනලා තමයි පළවෙනි වතාවට ජයශ්‍රී මහ බෝධිය විනාශයටපත් කරන්නේ. පස්සේ අශෝක රජතුමා ආරංචිලා මේ ස්ථානයට ඇවිල්ලා වේදනාවටපත් වෙලා එතුමා නැවතත් පුද පූජාවන් කළා, ප්‍රාර්ථනා කරා මේ උතුම් පින්බිමේ තිබෙන ආශිර්වාද බලයෙන් වැඩ සිටිය ජයශ්‍රී මහ බෝසත්ණන් වහන්සේගේ ආශිර්වාදයෙන් නැවත වතාවක් පැන නගීවා කියලා ප්‍රාර්ථනා කරා. ටික දවසක් ගියාට පස්සේ නැවතත් ජයශ්‍රී මහ බෝධියක් මේ ස්ථානයෙන් මතුවුණා. ඊට පස්සේදී නැවතත් 550 දී පමණ රජ ගන්නවා සාහසං කියලා දැඩි හින්දු බත්තික රජ කෙනෙක්. එතුමා දැක්ක විශාල බෞද්ධ පිරිසක් ඇවිල්ලා මේ ස්ථානයේ වන්දනාමාන කරනවා. මේක නතර කරන්න ඕන කියලා අර ජයශ්‍රී මහ බෝධියේ සේවකයන් ලවා කෑල්ලෙන් කෑල්ලට කැප්පෙව්වා. එහෙම කපලා නතර වුණේ නැහැ, මුල් පවා ඉගිලෙව්වා. ඒවත් උගලලා කෑල්ලෙන් කෑල්ලට කප්පවලා ගිනි තිව්වා. ගිනි තියලා අලු ටිකක් වතුර දාලා විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ අර වලවල් වලට උප්පැණි උණු කරලා වක් කරලා තියෙනවා. නැවත නොයන විදියට. පස්සේදී අශෝක රාජ පරම්පරාවේ අවසාන රජතුමා මේ බව දැනගෙන ආරංචි වෙලා එතුමා මේ ස්ථානෙට ඇවිදින්න දෙනුන් 1000කින් කිරිකල 1000ක් පැන් කල 1000ක් ගෙනල්ලා මේ ස්ථානය සම්පූර්ණයෙන් බිම පෙගෙන්නට හැරලා තියෙනවා දින ගණනාවක්. ඊට පස්සේ වතාවත් කළා නැවතත් ප්‍රාර්ථනා කළා තියෙනවා වැඩ සිටි ජයශ්‍රී මහ බෝසත්ණන් වහන්සේගේ අනුහසින් නැවතත් ජයශ්‍රී මහ බෝධියක් පැන නගීවා කියලා ප්‍රාර්ථනා කරා. ටික දවසක් ගියාට පස්සේ නැවතත් ජයශ්‍රී මහ බෝධිය මතුවුණා. හතරවෙනි පරම්පරාවේ බෝධිය තමයි අද අපිට මේ ස්ථානයේ දැක බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේදී මේ විහාරය නිර්මාණය කරන්නේ වීරදේව කියලා හාමුදුරන් වහන්සේ නමක් අති. උන්වහන්සේ මේ විහාරයේ පුංචියට මැටියෙන් නිර්මාණය කරා. අශෝක රජතුමා දව ටිකක් විශාල කරලා නිර්මාණය කරා. එහෙම රජවරු නිර්මාණය කරපු සංවර්ධනය කරපු විහාරය ගරා වැටිලා තිබිලා 1885 තමයි පුරාවිද්‍යාවේ නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ. ඒ ප්‍රතිසංස්කරණය කරපු විහාරය තමයි අද අපිට මේ දකින්නට තියෙන්නේ. මේ ස්ථානයේ මේ විහාරය ඒ වගේම ජයශ්‍රී මහ බෝධිය තිබුණු බවට පළවෙනි සාධක සාක්ෂිය හමු වෙන්නේ පස්වෙනි සතවර්ෂයේ කවුද එන්නේ? හියුන්සියන්. පාහියෙන් පැමිණෙනවා. හත්වෙනි සතවර්ෂයේ හියුන්සියන් පැමිණෙනවා.
මේ දෙදෙනා නාලන්දාවට ඉගෙන ගන්න යන අතර වාරයේදී එයමිව වන්දනාමාන කරගෙන ලියාගෙන තියෙනවා තමන් පොතක මේ ස්ථානයේ අඩි 150ක් හැඩක් උස විහාරයක් දැක බලාගත්තා කියලා. විහාරයට එහා පැත්තෙන් අඩි 40ක් 50ක් උස ජයශ්‍රී මහ බෝධිය දැක බලාගත්තා කියලා තමන්ගේ පොත්වල ලිව්වා. ඒ නිසා අපට අද මේ සාක්ෂාදක කියවන්න තියෙනවා. ඉතින් ඔය පින්වතුන් මොකද කරන්න ඕන? දැන් ධම්මදිව ආවා ගියපු තැන් තව සතියකින් ගිහිල්ලා වුවොත් මතක නැහැ. අපිට 30ක් වගේ ධාරණය වෙන්නේ. ඉතින් මේ ආපු තැන් කරපු පින්කම් තමන් පොතපතක ලියාගත්තොත් තමන්ටත් කියවලා සතුට වෙන්න පුළුවන්. ගෙදර ඉන්න දරුවන්ටත් ඒක කියවලා අපේ අම්මලා මේ ස්ථානවලට ගිහිල්ලා තියෙනවා මේ පින්කම් සිද්ධ කරලා තියෙනවා කියලා එයාටත් සතුට වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් වැදගත් දෙයක්. ඊට පස්සේ මේ ජයශ්‍රී මහ බෝධිය වටා තියෙනවා රන්වටක් නිර්මාණය කළා. ඔය රන්වට නිර්මාණය කරේ අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙක්. කවුද? රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ලංකාවේ නෝ රෑ 8 ඉඳන් 10 විතර වෙනකන් ඉන්දියාව පෙන්නනෝ ටීවී එකේනේ කතා වලට පෙන්නනෝ. ඒවා ඉන්න කට්ටිය දැක්කද? ඒවා ඒ වගේ ගෙවල් දොරවල් දැක්කද? ඉන්දියාවට ආවට පස්සේ තමයි අපේ රට ගැන ආඩම්බරයක් ඇති වෙන්නේ. අපේ මොන රටකද ඉන්නේ කියලා. ඊට පස්සේ පහුගිය කාලය විදිහලා ලංකාවේ තවත් පිරිසක් නැවත රන්වට ප්‍රතිසංස්කරණය කරා නැවතත් රන් ආලේප කරා කතරම් කිලෝ 8ක් ගෙනල්ලා ඒ නැවතත් ආලේප කරා. ඒක නිසා තමයි අද ලස්සනට තියෙන බිලිසිලි. විහාරේ උඩ තියෙන රත්තරන් කාරණාවක් ඒක පූජා කරේ තායිලන්තේ බෞද්ධයෝ ඔක්කොම එකතු වෙලා රත්තරන් කිලෝ 299ක්. රත්තරන් කිලෝ 299ක් තියෙනවා. ඒ අවුරුදු 5කට විතර උඩදී මේ කරඬුව පූජා කරේ. ඊට පස්සේ මේ විහාරේ උඩ තියෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ රත්තරන් පිළිමයක්. ඒ ස්ථානයට අපේ කටින පූජා දවසට අපි කටින චීවරය තැන්පත් කරන්නේ ওই ස්ථානේ. එදාට විතරයි යන්න පුළුවන්. අනිත් හැම දවසම වහලා තියෙනවා. ඊට පස්සේ මේ විහාරය ඇතුලේ තියෙනවා බුදු පිළිම. බුදු පිළිම නිර්මාණය වෙන්නේ එදා වැඩ සිටපු හාමුදුරන්ට අවශ්‍ය වුණා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ මංගල ලක්ෂණ සහිතව බුදු පිළිමයක් නිර්මාණය කරනවා. මේ දඹදිව තලයේ පුරාම අඬබෙරයක් යවුවා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉඳපු විදිහටම බුදු පිළිමයක් හදලා දෙන්න පුළුවන් නම් ඇවිල්ලා නිර්මාණය කරලා දෙන්න. මාස 6ක් විතර ගියා කිසිම කෙනෙක් ඉදිරියපත් වුණේ නැහැ. අන්තිමට කෙනෙක් ඇවිල්ලා කිව්වා මට සුවඳ කවපු මැටි ආලෝකයට පහනක් අවශ්‍යයි. මම ඇතුළට ගියාට පස්සේ දොර වහන්න ඕනේ. හැබැයි මාස 6කින් දොර අරින්න කිව්වා. මාස 6 කියන්නේ ඉස්සෙල්ලා මාස 4න් කුතුහලයක් ඇති වෙලා රහම්දුරෝ දොර ඇරලා බලද්දි දකුණු පැත්තෙන් නිර්මාණය වෙලා තිබෙන කොටසක් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අද තිබෙන ඒ උතුම් බුදු පිළිම වහන්සේලා දැක බලාගෙන සතුටටපත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදීම රජවරු එකතු වෙලා ආම්දුරු එකතු වෙලා රත්තරන් මුතුමැණි කොබල නැවතත් ඉතිරි කොටස සම්පූර්ණ කළා. රාත්‍රියේ රැය පහන් කරා සතුටින් යුතුව විහාරය ඇතුළේ බුදුහාමුදුරු මේ වගේ නේද කියලා හිතමින් ඉන්න අවස්ථාවේදී රාත්‍රියේ සීනේ පෙළලා තියෙන එක හාමුදුරන් වහන්සේ නමකට මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ කියලා තියෙනවා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිමයක් නිර්මාණය කළ හැකි වෙන කිසිවෙකුට නොවේ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේට පමණයි කියලා. ඉතින් උන්වහන්සේ විසින් නිර්මාණය කරපු බුදු පිළිමය එදා පටන් අද දක්වාම තියෙනවා කිසිම හානියකට උපද්‍රවයකට පත්ුනේ නැහැ. ඒ බුදු පිළිමය දිහා බලාගෙන ඉන්නකොට හිතට කරුණාවක් මෛත්‍රිය ඇති වෙනවා. ඊපස්සේ මේ ආවට තියෙනවා වෙහෙර විහාර චෛත්‍ය තියෙනවා. ওই චෛත්‍ය වල හැම තැන්පත් කරලා තියෙන එදා වැඩ සිටපු මහරහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඊපස්සේ ඔය පිටුතුන් යද්දි දකින්න නැති ලෑලි කැලක් තියාගෙන වඳින පිරිසක් ඉන්නවා. දැක්කනේ? ඒ වන්දනා කරන්නේ ටිබෙට් රටේ ආම්දුරුවෝ. ටිබෙට් රට කියලා කියන්නේ ගිහි අයත් ඉන්නවා ආම්දුරුවෝත් ඉන්නවා. ටිබෙට් රට කියන්නේ ඊටාම සීතල රටක්. අපේ ලංකාවේ වගේ එක තැනකට වෙලා එරමිනිය ගොතාගෙන භාවනා කරොත් ශරීරය ගල් ගහනවා. ටිබෙට් රටේ එහෙම කරොත් ශරීරය ගල් ගහලා ලේ ගමනාගමනේ නතර වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ශාරීරික උෂ්ණත්වය පවත්වා ගන්න ඕන නිසා තමයි සීතල නිසා අර ලෑලි කැල්ලක් තියාගෙන පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්නේ මේ විදියට. වඳින්න. තමන්ගේ ශාරීරික උෂ්ණත්වයක් තියෙනවා වන්දනාවක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ඒ ගැටිති මෙහාට ආවමත් ඒ පුංචි කාලේ ඉඳලා පුරුදු වෙච්ච විදියට ඒ විදියට කරන්නේ. ඊට පස්සේ සම්බුද්ධ ශාසනය දිනුවෙන් දිනුවටපත් වෙනවා. රජවරු මේ බුදුදහම පෝෂණය කළා 1200ට එනවා. 1200ට ආවට පස්සේදී බක්තියාර් කල්ජි කියලා
මුස්ලිම් පාලකයෙක් බෞද්ධ සිද්ධාස්ථාන කඩා බිඳ දමමින් සම්පූර්ණ විනාශ කරමින් හාමුදුරුවෝ කඩුවලින් කොටලා අපවත් කරලා ඝාතනය කරමින් පැමිණෙනවා. නාලන්දා විශ්වවිද්‍යාලයට ගියා නම් දැනගන්න ඇති 12000ක් හාමුදුරුවෝ ධම්ම වන්දමින් ඉඳපු අවස්ථාවක දොරවල් ජනෙල් ඔක්කොම වහන් ගිනි තියලා තියෙනවා. ගින්නෙන් පිච්චිලා 12000ක් හාමුදුරුවෝ එක තැන අපවත් වුණා. ඊට පස්සේ මේ ස්ථානවල ඉඳපු සියලුම හාමුදුරුවෝ ආවගේ උපාසක උපාසිකාව හොය ඝාතනය කළා. ජීවිතේ බේර ගන්න හාමුදුරුවෝ පිරිසක් නේපාලයට පැනලා ගියා. තවත් පිරිසක් සිවුරැල්ල ගෙවල් වලට ගියා. උපාසක උපාසිකාව ගෙවල් වල තිබ්බ බුදු පිළිම පස්සට හැංගුවා. කවුරුවත් අත් දෙක එකතු කරලා වන්දනාමාන කරේ නැහැ. මොකද ජීවිතයේ තියෙන ආසාව නිසා. ඒ අය මේ රට පාලනය කරන්නේ අවුරුද්දක් අවුරුදු 5ක් 10ක් 20ක් 100ක් නෙමෙයි අවුරුදු 400ක් මේ රට පාලනය කරන්නේ මෝගල්වරු මුස්ලිම්වරු. ඒ කාලේ පුරාවට මොකද කරේ බෞද්ධයෝ හොයා සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කළා. ඒ නිසා තමයි අවුරුදු 800ක් මේ දඹදිව තලයේ බුදුදහම නැති වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි බෞද්ධ අය ජීවිතේ බේරගන්න සමහර අය Hindu ආගම ඇදහුවා. සමහර අය මුස්ලිම් ආගම ඇදහුවා. ඔන්න බෞද්ධයන්ට උන වැඩි. ඊට පස්සේ නැති වෙලා ගිය මේ සිද්ධාස්ථාන ගරා වැටිලා ඌරු කොටු බවට පත් වෙලා කැලෑ බවට පත් වෙලා තිබුණා. සර් එඩ්වින් ආනෝල්ඩ් තුමා ලියනවා ලයිට් ඔෆ් ඒසියා කියලා පොතක් ආසියාවේ ආලෝකය බුදුරජාණන් වහන්සේ ගැන පොතේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ ලංකාවේ ඇති වෙනවා ඒ කාලේ පානදුරාවාදය. ඔය පොතත් කියවලා ලංකාවට ආවා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සහ බ්ලැවස්කි මැතිණිය. ලංකාවට ඇවිල්ලා ලංකාවේ බෞද්ධයන්ට තැන තැන ගිහිල්ලා දේශනා පවත්වමින් කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා වැඩ සිටපු මේ තරම් විශාල 84000ක් විහෙර විහාර ඉදි කරපු මේ දඹදිව තලයේ දැන් සියලුම සිද්ධාස්ථාන ගරා වැටිලා වනාන්තර බවට පත් වෙලා සතුන්ගෙන් පිරිච්ච කැලෑ බවට පත් වෙලා කියලා කිව්වා. ඊට පස්සේ ලංකාවේ ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් කරපු දේශනාවන් සිංහලට පරිවර්තනය කරේ ඩොන් ඩේවිඩ් හේවා විතරණ. නොත් අනගාരിക ධර්මපාල තුමා. එතුමාට ආසාවක් ඇති වුණා දඹදිව දැක බලා ගන්න. දුන්නවෙන් ආව මදුරාසියට මදුරාසියෙන් වල කෝච්චියෙන් ආව බරණැසට බරණැස දවසක් ගත කරලා එනවා බුද්ධ ගයාවට. බුද්ධ ගයාවට ඇවිල්ලා අර අපි පස්වෙනි සතිය වන්දනාමාන කරේ එතනින් පල්ලෙහාට එද්දිම විහාරය ඇතුලේ බුදු පිළිම පේනවා. නමුත් ධර්මපාලතුමා දැක්ක බුදු පිළිමයක් නෙවෙයි දේව රූපයක්. 1750 දී පමණ මුස්ලිම්වරු මේ බුද්ධ ගයා විහාරය ඇතුළේ සම්පූර්ණ ගමම මහන්ත කියලා හින්දු පූජකයෙකුට සින්නක් කර ලියලා දුන්නා. ඊට පස්සේ මේක පාලනය කරන්නේ මහන්ත කියන හින්දු පූජකයා. බුදු පිළිමයට කරදරයක් කරේ නැහැ. හින්දු ආගමේ විශ්වාස කරනවා දස අවතාර වලින් එකක් කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ බුදු පිළිමයට කඩුක්කන් දාලා ඊට පස්සේ මොට්ටු තියලා දේවාභරණ වලින් සරසලා තිබුණේ. ඒ නිසා තමයි ධර්මපාලතුමා දැක්කේ දේව රූපයක්. පස්සේ ළඟට ගිහිල්ලා ඇතුළට යන්න සූදානම් වෙද්දී මහන්තගේ ගෝලයෝ කිව්වා මේක හින්දු පන්සලක්. හින්දු අයට විතරයි මේක ඇතුළට යන්න පුළුවන්. වෙන කිසිම ආගමක කෙනෙකුට යන්න බැරි කියලා. පස්සේ වේදනාවටපත් වෙලා ධර්මපාලතුමා යනවා ජයශ්‍රී මහ බෝධිය ළඟට. ජයශ්‍රී මහ බෝධිය ළඟට ගිහිල්ලා නලල වජිරාසනයේ තියලා බුද්ධ ධම්ම සංඝ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරා. පූජා කළා ප්‍රාර්ථනා කරා මගේ ජීවිතේ විනාශ වුණත් කමන්නේ විනාශ කළත් කමන්නේ අබෞද්ධයන්ට අයිති වෙලා තියෙන මේ බෞද්ධ සිද්ධාස්ථාන සියල්ලක්ම නිදහස් කරගන්නවා කියලා දායතුමා ප්‍රාර්ථනාවක් කරා. මේ ස්ථානයේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. ඒ ප්‍රාර්ථනාව කරද්දී එතුමාට මේ පිළිමේ ආශිර්වාදය ලැබුණා. එහෙම නැත්නම් ලංකාවේ ඉඳලා ආපු තනි මිනිස්සෙක් මේ මුස්ලිම් මිනිස්සුත් එක්ක හින්දු මිනිස්සුත් එක්ක ගහගෙන බැනගෙන නොඑක ආකාරයේ විපත්ති වලටපත් වෙලා මේ සිද්ධාස්ථාන බේරගන්න එතුමා කටයුතු කරේ. එතුමාට ලැබුණු ආශිර්වාදයත් එක්ක. ඒ නිසා තමයි කරදරයක් නැතුව කරදර ගොඩක් තිබුණත් ඒව අත මිදිලා ඒ කටයුතු සාර්ථක කරගන්න එතුමාට මේ පිළිමේ ආශිර්වාදය වෙලාවේ ලැබුණා. පස්සේ මහා බෝධි සමාගම ආරම්භ කරනවා. එක්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ සභාපතිත්වයේ තියාගෙන ආරම්භ කළ හාමුදුරුවෝ 4 නමක් මුලින්ම වඩම්මාගෙන ආවා බුද්ධ ගයාවට. බුද්ධ ගයාවට හාමුදුරුවෝ 4 නමක් වඩම්මාගෙන ඇවිදින්න නාන්සේලා නතර කළා. ධර්මපාලතුමා
වෙනත් කටයුතු සඳහා එළියට ගිහිල්ලා එන අවස්ථාවකදී දැනගන්න ලැබුණා අර හාමුදුරුවෝ හතරම මහාන්තගේ ගෝලියෝ පොළොව වලින් ගහලා ඔලු පළලා පන්නලා දැම්මා කියලා. ධර්මපාලතුමා හෙව්වා හැම තැනම. හොයාගන්න බැරි වුණා එතුමාට. මහාන්තගේ ගෝලියෝ ඒ හාමුදුරුවෝ හතරම අපවත් කළා හැංගුව කොහේ ඇද. පස්සේ මේ ධර්මපාලතුමා හිතට ආවේගයක් ආවා. ගත්ත කුළු ගෙඩියක් ආව විහාරයට. විහාරයට කුළු ගෙඩියක් කරගෙන මල්ලක් කියන්නේ. පස්සේ ධර්මපාලතුමා එහෙම අරගෙන ආවේ අර බුදුහාමුදුරන්ගේ බුදු පිළිම ඉස්සරහම හරියටම Hindu ආගමේ අය ශිවලිංගයක් හදාගෙන අඩි 10ක් උසට පූජා කර කර හිටියේ. ඕකට අර කුළු ගෙඩියෙන් ගහලා කෑල්ලෙන් කෑල්ලට කඩලා දැම්මා. විහාරේ පින්පෙට්ටිය තියෙනවා පින්පෙට්ටියට ඉස්සරහින් ලෑලි කොටුවක් තියෙනවා. අන්න එතන තමයි ශිවලිංගය හදාගෙන තිබුණේ. පස්සේදී ඒවට නඩු ගෑන්න අර වුණා මේ වුණා ධර්මපාලතුමත් මේවා අයිතිය කියමින් නඩු කතා කරමින් හිටියා. ජපානයට ගියා එක දවසක් ජපානයේදී හම්බුණා රජතුමාගේ බුදු පිළිමයක්. බුදු ගයාවේ තැන්පත් කරන්න කියලා. බුදු ගයාවේ ගෙනල්ලා උඩ තට්ටුවේ තැන්පත් කරාට පස්සේදී මහන්තගේ ගෝලියෝ බුදු පිළිම අරගෙන උඩින්ම වීසි කරා එළියට. කෑලි 4කට කැඩුණා. බුදු පිළිම. ඊට පස්සේ ඒකට නඩුවක් දැම්මා. ධර්මපාලතුමාට කිව්වා Hindu ආගමේ ඈත් එක ගැටුමක් ඇති වෙනවා ඔක ආපහු ගෙනිච්චොටින් ගෙනියන්න එපා කිව්වා. අලවල බුදු පිළිම නැවත ඒක කල්කටාවේ තැන්පත් කරන්න කියලා කිව්වා. පස්සේ ධර්මපාලතුමා ලෝක ආගම් සම්මේලනය අමතන්න යනවා ඇමරිකාවට. ඉන්දියාවෙන් ගියේ ස්වාමි විවේකානන්ද මහත්මයා ලංකාවෙන් තෝරගත්තේ බෞද්ධයන් වෙනුවෙන් ධර්මපාලතුමා. එතුමා ගිහිල්ලා නිව්යෝක් ශාලාවේ හිටියේ මුළු ශාලාවටම බෞද්ධයෝ 5 දෙනයි. යද්දී අරගෙන ගියා බුදු පිළිමයක් අරන් ගිහිල්ලා බුදු පිළිමේ පෙන්නලා පළවෙනි වතාවට නිව්යෝක් ශාලාවේ ඉඳගෙන යුරෝපයේ සුදු මහත්වරුන්ට පෙන්නවා මේ ඉන්නේ ආසියාවේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කර ධර්මයේ මෙයයි කියලා මුලින් ඉඳලාකට සරලව සංක්ෂිප්තව බුදුදහම පිළිබඳව ප්‍රසිද්ධ දේශනාවක් සිදු කරා. යුරෝපයේ සුදු මහත්වරුන්ට ප්‍රසිද්ධ දේශනාවක් කළා. බුදුහාමුදුරුවෝ මෙයයි කියලා හඳුන්වලා දුන්නේ අපේ ධර්මපාලතුමා. පස්සේ ධර්මපාලතුමා ගැන ඊට පහුවෙන්දා එදා තිබ්බ සියලුම පත්තරවල පුවත්පත්වල පිටු ගණන් දීලා තිබුණා. ආසියාවේ මේ වගේ ආශ්චර්යමත් දහමක් තියෙනවායි කියලා. ඊට පස්සේ තමයි ගොඩක් දෙනෙක් දැනගත්තේ යුරෝපයේ මිනිස්සු. පස්සේ ධර්මපාලතුමා එන අවස්ථාවේදී එතුමාට හොල්ලන් දූපතේ නැව නතර කරාට පස්සේදී එක් උපාසිකාවක් ඇවිල්ලා කිව්වා අපි පත්තරේ කියවලා දැනගත්තා ඔබතුමා හොඳ ලොකු දේශනයක් කළා තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ මටත් පොඩි ගැටලුවක් තියෙනවා මට නිතරම තරහ යනවා. ඒ තරහ යන එකටත් මොකක් හරි බුදුදහමට අනුව කියලා දෙන්න කිව්වා ඒක අඩු කරගන්න ක්‍රමය. පස්සේ කිව්වා මෛත්‍රී භාවනාව කරන්න තරහ අපිලාවට හිතින් හිතන්න කිව්වා මට තරහ එන්නේ නැහැ මම තරහ ගන්නේ නැහැ කියලා. ටික දවසක් ගියාට පස්සේ ලියුමක් කිව්වා. එතුමාට ප්‍රශංසා කරලා ලියුමක් කිව්වා ඔබතුමා කරන්න කියපු ක්‍රමය අත්හදා බලමින් යන්නේ දැන් මට ටිකක් ගුණයි කියලා. එතුමිය පිළිබඳ සඳහන් කරන්නේ මේරි එලිසබෙත් පෝස්ටර් හොල්ලෝ දූපතේ මේ බුද්ධ ගයාව ආදී තිම්බින් වල ඉඩකඩම් ගන්න විහෙර විහාර හදන්න නඩු කියන්න වැඩිම ආධාර මුදලක් දුන්නේ මේරි එලිසබෙත් පෝස්ටර් මැතිණිය. ලංකාවේ ගිහිල්ලා තැන තැන දේශනා පැවැත්වුවා ධර්මපාලතුමා. සිංහලේනි නැගිටියව බුද්ධ ගයාව බේරා ගනිව් කියලා දේශනා පැවැත්වුවා. ගොඩක් දෙනෙක් ඉන්දියාවට එන්න ඉස්සෙල්ලා ධර්මපාලතුමා ගැන දන්නේ ඔච්චරයි. ධර්මපාල කියලා කෙනෙක් හිටියා සිංහලේනි නැගිටියා බුද්ධ ගයාව බේරා ගනිව් කියලා එහෙම ප්‍රකාශයක් කළා තියෙනවා. ඉතින් ඒව පොත්පත්වල සඳහන් වෙන්නේ නැහැ ධර්මපාලතුමාගේ. මේ විශාල සේවයක් කරපු වීරයන් පිළිබඳව අපේ පොත්පත්වල තියෙන දේවල් අයින් වෙමින් යන්නේ නැහැ. ඉතිහාසයක් කියවන්න දෙයක් නැහැ. පස්සේ ධර්මපාලතුමා 1915 ලංකාවේ ඇති වෙන මුස්ලිම් කලකෝලහලයක් ඒකෙදි සුද්දන්ට කඩේ ගියපු කළු සුද්දෝ ධර්මපාලතුමාට විරුද්ධව ලියුම් ලිව්වා. ලංකාවේ සිංහලේ විරුද්ධව ලියුම් ලිව්වේ ධර්මපාල ඇවිල්ලා මේ රටේ එක එක තැන දේශනා පවත්වලා හැංගිලා ඉඳපු බෞද්ධයෝ එළියට ඇදලා අරගෙන මේ ගැටලුවක් ඇති කරා මෙතුමා තමයි වා කියන්න ඕන කියලා ධර්මපාලතුමාට විරුද්ධව ලිව්වා ලියුම්. ඉංග්‍රීසි ආණ්ඩුව තිබ්බේ ලංකාවෙත් ඉන්දියාවෙත් ඉංග්‍රීසි ආණ්ඩුව. ලංකාවේ ලියුමක් කෙව්වා වහාම ධර්මපාලත් අඩංගුවට ගන්න අවුරුදු 6ක් ඉර කරන්න කියලා. අවුරුදු 6ක් ඉරපත් කරා. අවුරුදු 6ක් ඉරපත් කමින් ඉන්න අවස්ථාවේ තමයි
කල්කටාවේ ධර්මරාජික විහාරය නිර්මාණය කරන්න සැලසුම් කරගත්තේ. පස්සේ එතුමා මූලගන්ධකුට විහාරය නිර්මාණය කරා. මූලගන්ධකුට විහාරය නිර්මාණය කරලා භාගයක් වැඩ ඉවරුනාට පස්සේදී තමන්ගේ අම්මට ලියුමක් ලිව්වා අම්මේ මට හමු වෙච්ච ආධාර සියල්ලක්ම දැන් ඉවරයි. මට කියලා වෙන් වෙලා තියෙනවා නම් දීපලක් ඒක විකුණලා සල්ලි එවන්න කියලා කිව්වා. ධර්මපාලතුමාගේ තාත්තා තමයි දොන් කරෝලි සේවා විතරණ. අම්මා මල්ලිකා හේවා විතරණ. තාත්තට තිබ්බයිදා කොළඹ තිබ්බ ලොකුම හොඳම ලීබඩු සාප්පුව දොන් කරෝලිස්සා සමාගම. ඒ සමාගමේ තිබ්බ ලීබඩු ගෙනල්ලා තමයි දොරවල් ජනෙල් හැදුවේ. ධර්මපාලතුමාට අයිති වෙලා තිබ්බ ඒ දීපල විකුණලා රුපියල් 15000ක් අම්මෙව්වා. ඊට පස්සේ අම්මගේ නමිනුත් රුපියල් 509ක් වියදම් කළා. ලංකාවේ තවත් බෞද්ධයෝ දීපු සල්ලිත් එකතු කරලා තමයි මූලගන්ධකුට විහාරය නිර්මාණය කළේ. ඒක නිර්මාණය කරද්දී එතුමා දිනපොතේ ලිව්වා ලියලා තියෙනවා බරණැසීදී කන්න දෙයක් නැතිව සල්ලිත් නැතුව ඉන්න වෙලාවේදී අතේ තිබ්බ තුට්ටු දෙකෙන් රුපියල් 7 නෙවෙයි කාලේ තුට්ටු තිබුණා. තුට්ටු දෙකෙන් එක තුට්ටුවක් වියදම් කළා. බුලත් ඉඩක් අරගෙන බුලත් ඉඩ කාලා බඩගින්න නිවා ගන්න බුලත් ඉඩ කාලා කෙලටි කෙලලා බඩගින්න නිවා ගන්න උත්සාහ කරා කියලා. පස්සේ නිදා ගන්න තැනක් නැතුව බංකු දෙකක් එකට එකතු කරලා නිදා ගන්න වෑයම් කරා කියලා එතුමා තමන්ගේ දිනපොතේ ලියලා තියෙනවා. මොනතරම් දුකක් විඳින්නේ නැද්ද? අද අපිට මధుරේ හිටියත් නිින්ද යන්නේ නැහැ. ඉතින් එතුමා ඇවිල්ලා මේ නොදන්න දේශේ නොදන්න භාෂාවක් කතා කරන නොදන්න පිරිසක් ඉන්න අතරට ඇවිල්ලා කරපු සේවාව එච්චරයි මෙච්චරයි කියලා කියන්නට බෑ. ධර්මපාලතුමා තමන්ගේ ශිෂ්‍ය දේවප්‍රිය වලිසිංහට කිව්වා දේවප්‍රිය මම මේ වෙනකන් අනගාരിക ජීවිතයක් ගත කරන්නේ. මට දැන් ප්‍රාර්ථනා බලාපොරොත්තු මගේ සියල්ලක් ඉෂ්ට සිද්ධ වෙලා තියෙන තව ටික දවසකින් මේ බුද්ධ ගයාව ඇතුළු පින්බින් බෞද්ධයන්ට අයිති කියලා ඒක තීරණේ හමු වෙනවා. මූලගන්ධකුට විහාරයත් හදලා ඉවරයි. ඒක විවෘත කිරීම කටයුතු කරන්න ඕනේ. මට ඊට ඉස්සෙල්ලා පැවිදි වෙන්න ඕනේ කියලා කිව්වා. මම පැවිදි වුණ නැත්te මෙච්චර කාලක් මේ හින්දු මිනිස්සුත් එක මුස්ලිම් මිනිස්සුත් එක ගහ ගන්න ඕන බැන ගන්න ඕන. ඒක සිවුරක් දාගෙන ගැලපෙන්නේ නැති නිසා එහෙම කරේ නෑ. දැන් මට ඒ නිදහස ලැබිලා තියෙනවා. දැන් මට පැවිදි වෙන්න ඕනේ කියලා පැවිදි වුණා. අන්තිමට උපසම්පදාවටපත් වෙනවා. උපසම්පදාවටපත් වෙලා එතුමා අංශභාග රෝගී හැදුවා. රෝද පුටුවෙන් යද්දී දේවප්‍රිය තමන්ගේ ශිෂ්‍යයා කල්කටාවෙන් දොස්තරලා ගෙනල්ලා බෙහෙත් කරන්න සූදානම් වුණා. පස්සේ දේවප්‍රියට කිව්වා දේවප්‍රිය අසරණ අහිංසක උපාසකම්මල පොලේ කංකුන් කොළ විකුණලා ගොටු කොළ විකුණලා සම්මාදම් කරලා එවන මුදල් මොමගේ ශරීරයේ සුඛ විහරණය සඳහා යොදවන්න එපා. බෙහෙත් ඒතෝට යොදවන්න එපා. ඒව මේ නැති වෙලා තියෙන පිරිහිලා තියෙන මේ සම්බුද්ධ ශාසනයේ දඹදිව තලේ තව තවත් නගා සිටවන්න යොදපන් කියලා බෙහෙත් හේත් පවවසානේ ප්‍රතික්ෂේප කරා. ධර්මපාලතුමා අටපිරිකරක් පූජා කළා. මූලගන්ධකුට විහාරයට තමන්ගේ කුටියට ගිහිල්ලා එදා රුවන්වැලිසෑය දිහා බලාගෙන දුටුගැමුණු රජතුමා අවසන් උස්මේල වාසයේ තමන් විසින් හදපු මූලගන්ධකුට විහාරය දිහා බලාගෙන අවසන් උස්මේලුවා. අනගාരിക ධර්මපාලතුමා 1933 අවුරුද්දේ අප්‍රේල් මාසේ 29 වෙනිදා. ඉතින් ධර්මපාලතුමා වෙනුවෙන් මේ ඉන්දියාව පුරාම එදාට ඒ වගේම 17 වෙනිදා සැප්තැම්බර් උපන්දිනේ තියෙන්නේ. ඒ දවස්වලට මේ ඉන්දියාව පුරාම පින්කම් කරන දවස් 3-4 ධර්මපාලතුමාණන්ට මතු බුදු බව ලැබේවා කියලා කවුරුත් සාදුකාරයක් දෙන්න. හොඳයි දැන් කල්පනා කරගන්න උදෑසන පටන් මේ මොහොත දක්වාම පෙහෙවස් සමාදන් වෙලා ඊට පස්සේ මේ සත්සතිය වන්දනාව සිද්ධ කරවාගෙන ඇසූදේ දෙනෙතට කියලා කියනවා. තමන් ලංකාවේදී ඇහුවා ටීවී එකෙන් දැක්කා. අද දවසේ වාසනාවන්ත වුණා. මේ පිඹිමේ පාය ගහලා බණ ටිකක් අහලා ධර්මයේ ටිකක් ශ්‍රවණය කළා. මේ පිඹිම S2කින්ම දැක බලාගෙන සියසින් දැක බලාගෙන වන්දනාමාන කරගන්නට වාසනාවන්ත වුණා කියලා කවුරුත් සාදුකාරයක් දෙනවා. මොකද ওই පිටුතුන් බුද්ධ ගයාවට එනකොටම දකින්න නැති අත්පය නැති අය ඉන්නවා. අත්පය නැති අය ඉන්නවා. නොයෙකුත් අංග විකලයි ඉන්නවා. ඉතින් අපි